අපි ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අවකලනය ඉවර කරා. ඊට කලින් ශ්‍රිත දෙකක ලබ්ධියක නැත්නම් බෙදීමක අවකලනය ඉවර කරා. ඊටත් කලින් ශ්‍රිත දෙකක ගුණිතයක අවකලනය. හරි. ඊට කලින් වැදගත් කොටසක් කරා සාධනයකින් තොරව ශ්‍රිතයක බලයක් x වල බලයක් නෙමෙයි ශ්‍රිතයක බලයක් අවකලනය ඊට කලින් x වල බලයක් අවකලනය කරා. ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලනයේදී වැදගත්ම දෙයකට කියලා දුන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයක බලයක් තියෙන වෙලාවදී මුලින් බලය අවකලනය වෙනවා ඊට පස්සේ ත්‍රිකෝණමිතික ශ්‍රිත වර්ගය අවකලනය වෙනවා ඊට පස්සේ කෝණය අවකලනය වෙනවා. හරි. මම කිව්වා ප්‍රමුඛතා රටාවක් දුන්නා ඕක ඔළුවේ තියාගන්න කියලා. හරි. හැබැයි ওই ශ්‍රිතයක බලයක් තියෙද්දී බලය අවකලනය වෙලා ශ්‍රිතය අවකලනය කියන එක මම කිව්වේ ඔයගොල්ලන්ට ඒක ඔළුවට දාගන්න පුළුවන් සිංහල ක්‍රමයක් වශයෙන් විතරයි. හරි. ඒක දැකලා කුලප්පු වෙන්න ඕනේ නැහැ. නමුත් ඒක මට සාධනය කරන්න පුළුවන් දරෝ ඒක ලබන සතියේ සාධනය කරන්න පුළුවන් වෙයි. දාමනීතියෙන් සාධනය කරන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට ඊළඟට තවත් අලුත් කොටසක් කරන්න දෙනවා. අපි කරපු දර්ශක සහ ලඝු ගණක පාඩමේදී අපි ඉගෙන ගත්තා ඝාතීය ශ්‍රිතය පිළිබඳව. අවසානයේදී ඝාතීය ශ්‍රිතයයි ප්‍රකෘති ලඝු ගණක ශ්‍රිතයයි. හරි මේ දෙකේ ව්‍යුත්පන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න තියෙනවා. එතකොට මම මුලින්ම ඒ කාලේ මගේ පන්ති ආපු නැති ළමයි ගොඩක් හිටිය නිසා මම ආයි චුට්ටක් මේ පාඩමට අවකලනයේ පාඩමට ඕනි තරමට හරි ඝාතීය ශ්‍රිතය කියන එක මොකක්ද කියලා පැහැදිලි කරන්නම්. සහ කොහොමද ඔය ඝාතීය ශ්‍රිතයට මිනිස්සු ආවේ කොහොමද ඔකට එන්නේ කියලා. හරි දරුවෝ මේ ඝාතීය ශ්‍රිතය කියන්නේ හරි ඝාතීය ශ්‍රිතය කියන්නේ e වල x ඝාතීය ශ්‍රිතය e වල x මේකේ විචල්‍ය x හරි මේ කියන්නේ සංඛ්‍යාවක් e කියන්නේ සංඛ්‍යාවක් මේක හොයාගන්න කලින් දරුවෝ e කියලා සංඛ්‍යාවක් තියෙනවා කියන එක මිනිස්සුන්ගේ ඔළුවට ආවා. හරි ඒක ආවේ කොහොමද කියලා දෙන්නම්. ඒක දරුවෝ මම කලින් කියලා දීලා නෑ ඔක නිකන් අර්ථ දැක්වීම විතරයි දුන්නේ. e වල x තියෙන දර්ශකයක් ලෙස ඒකයි මේක ඝාතීය ශ්‍රිතය කියන x මෙහි තියෙන නිසා. හරි. මේකට ආවේ මෙන්න මෙහෙමයි. දැන් ඔය මෙයා e කියන එක මම කියවනේ සංකේතයක්. මේක අපට මුලින්ම වුණා තාත්වික සංඛ්‍යා පාඩමේදී මොකද්ද? මේ e කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් කියලා කිව්වා. e අපරිමේයයි කියලා කිව්වා. හරි අපට අවුහුණ අනිත් අපරිමේය කෙනා තමයි පොඩි කාලේ ඉඳන් ඕගොල්ලෝ දන්න phi. phi අපරිමේයයි කිව්වා. phi කියන්නේ 22 බෙදීම 7වත් හරි 3.14ට ආසන්නව සමාන වෙනවා. ඒකවත් නෙමෙයි. phi කියන නියතය ඇත්තටම යෙදුනේ හරි වෘත්තයක පරිධිය එහි විස්කම්බයට දරන අනුපාතය කියලා දුන්නා. ඕලේ කාලේ පොඩ්ඩක් බොරු ඉගෙනගෙන තියෙන්නේ කියලා. හරි. ඕකේ දරුවෝ මේ phi වල අගය ජ්‍යාමිතිකව හොයුවේ. මුලින්ම මිනිස්සු හෙව්වේ ජ්‍යාමිතිකව. ඒක පට්ටයි. හරි ක්‍රමයේ පට්ටයි. ඕනනම් පොඩක් Google කරලා බලන්න. හරි. වෘත්තයක් ඇඳලා හරි. පයිතකර සම්බන්ධය දාලා තමයි phi හෙව්වේ. හරි. ඒ කතාව වැඩක් නැහැ. එතකොට කොහොමද e මොකක්ද මේ e කියන්නේ? දැන් දරුවෝ අපි සංඛ්‍යාවක තාත්වික පූර්ණ සංඛ්‍යා ටිකක් ගත්තොත් 2 3 4 හරි. ඔන්න ඔය සංඛ්‍යා කීපයක් ගත්තොත් ඕකේ ධන පූර්ණ සංඛ්‍යා ටිකක් තියෙනවා මේ ප්‍රකෘති හරි සංඛ්‍යා ටිකක් මේකේ x දැම්මොත් දරුවෝ දර්ශකයක් ලෙස 4x හරි දර්ශක නීති ගොඩනැගිලා තියෙනවානේ බලන්න මේකේ x බිඳු වුණාම එකේ බිඳුවෙනි බලය 1යි දෙකේ බිඳුවෙනි බලය 1යි තුනේ බිඳුවෙනි බලය 4 බිඳුවෙනි බලය 1යි හරි මේක දැක්කා ඒ කියන්නේ මේ ශ්‍රිත හතරම ප්‍රස්ථාරගත කරොත් ප්‍රස්ථාරක ඇන්දොත් හරි මේ ශ්‍රිත හතරම එක හරහා යන්න එපා. x ගියාගේ බිඳුව y ගියාගේ 1යි. මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යනවා. හරි. ඔන්න ඔය ලක්ෂ්‍ය හරහා යනවා. දැන් මේ ටිකේ ප්‍රස්ථාර චුට්ටක් ඇඳලා බැලුවොත් මේ ටිකේ ප්‍රස්ථාරේ හරි.
මං දරුවෝ මේ ඕගොල්ලන්ට කියලා දෙන්න තියෙන කතාවක් නෙවෙයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් කියලා දෙන්න. ඒක නිසා අහන් හිටියම ඇති. හරි තමන්ට ඕන නම් විතර පොඩි කටු සටහනක් දාගන්න කොහොමද මේක ආවේ කියලා. හරි. ඉතින් ගාතිය ශ්‍රිතය කියන එක මම සරලව ඉදිරිපත් කරනවා. දරුවෝ මෙහෙම එකක්. හරි. මුලින්ම ලියන්න. හරි. දාර්ශකයේ ලෙස x තියෙන. හරි. ඒ මං ගන්නන් දරුවෝ ප්‍රකෘති සංඛ්‍යාවක් කියලා. හරි. ඒ අනු පූර්ණ සංඛ්‍යාවක් කිව්වත් හරි. ඒ අනු ප්‍රකෘති සංඛ්‍යාවක් විට හරි. ප්‍රකෘති සංඛ්‍යාවක් විට y සමානයි a වල x හි හරි x ප්‍රස්ථාර බිංදුව එක හරහා යයි. y සමානයි a වල x ප්‍රස්ථාර බිංදුව එක හරහා යයි. හරි නෝට් එකට ගන්න අවකලනයට නම් ඕනි තරමට වඩා මම පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක කියලා දෙන්න. මොකද මේ කතාව වෙන කොහෙන්වත් අහන්න නොලැබෙයි කියලා එකට. හරි y සමානයි a වල x ප්‍රස්ථාර බිංදුව එක හරහා යයි. හරි. a ගේ අගය අනුව a වල x ගේ ප්‍රස්ථාරය බිංදුව එක හරහා යනවා. හරි බිංදුව එක හරහා යනවා. ඇයි හරි ඒ කියන්නේ බිංදුව නොවනකොට ඒ බිංදුව නෙමෙයි නම් හරි x සමානයි බිංදුවේදී ඕනම තාත්වික සංඛ්‍යාවක බිංදුව නොවන තාත්වික සංඛ්‍යාවක හරි බිංදුවෙනි බලය එකක් වෙනවා. ඒක නිසා ඔය කියන්න පුළුවන් x සමානයි බිංදුවේදී ඒ වල බිංදුව ඒ අසමානයි බිංදුව විට හරි ඒක අපිට ඇයි කියලා කියන්න පුළුවන් ඒ අසමානයි බිංදුව විට හරි ඒක දර්ශක නීතිනේ ඒ වල බිංදුවෙනි බලය එකක් වෙනවා. හරි ඒ අසමානයි බිංදුව විට x සමානයි බිංදුවේදී ඒ වල බිංදුවෙනි බලය එකක් වෙනවා. හරි එකක් වෙනවා. දැන් චුට්ටක් හරි මම මේ ප්‍රස්ථාර ඇඳලා පෙන්නුවොත් ප්‍රස්ථාර කීපයක් a වල x ගේ ප්‍රස්ථාර කීපයක් ඇඳලා පෙන්නුවොත් බලන්න x අක්ෂය සහ y අක්ෂය අතර හරි ඒ කියන්නේ මම මුලින්ම එක ගත්තොත් හරි 1x ගැලපුවොත් 1x කියන්නේ y සමානයි 1x. දරුවෝ 1x x ගේ ඕනම අගයකට හරි මේ y ශ්‍රිතය එකයි. මේක දරුවෝ නියත ශ්‍රිතයක්. හරි නැත්නම් ඒකක ශ්‍රිතයක් කියලා කියන්න පුළුවන්. නමුත් ඒකක ශ්‍රිතයේ සාමාන්‍ය අර්ථ දැක්වීම ඕක නෙමෙයි. y සමානයි 1 කියන එකයි ඒකක ශ්‍රිතය කියලා අර්ථ දක්වන්නේ. හැබැයි මේක එක හරහා යනවා. හරි දැන් බලන්න මේකෙදි එකේදී ඇන්දොත් මොන්න ඔය වගේ එනවා. හරි x ගේ ඕනම අගයකදී y එකයිනේ. මේ y සමානයි 1x ශ්‍රිතය. මෙතන එකක් වෙනවා. හරි ඊට පස්සේ ඒ දෙක වුණොත් ඒ සමානයි දෙක වුණොත් දෙකත් ප්‍රකෘති සංඛ්‍යාවක් නේ. ඒතකොට 2x ගත්තොත් හරි 2x ගත්තොත් මොකද වෙන්නේ? මේකත් එක බිංදුව හරහා ලක්ෂය හරහාම යනවා. දෙක බිංදුව හරහාම යනවා. දෙකේ x ගේ ප්‍රස්ථාරය මේ පැත්තේදී දරුවෝ මේක x ගේ ඍණාපරිමිතාගයන් වලදී ස්පර්ශෝන්මුඛයක් විදිහට ඒ කියන්නේ මේක බිංදුවට ආසන්න වෙනවා. හරි බිංදුවට ආසන්න වෙනවා. ඊළඟට මම ගත්තොත් 3x ගේ ප්‍රස්ථාරය එයත් මොකද වෙන්නේ? එයත් මේක හරහාම යනවා. හැබැයි ඔය ඒගයාගේ වැඩි වෙන්න මේක y අක්ෂයේ දෙසට ලං වෙනවා.
හරි y අක්ෂයේ දෙසට ලං වෙනවා. අවසාන වශයෙන් මං ඇන්දොත් 4x ගේ ප්‍රස්ථාරය a සමානයි 4 වුණාම මේක තවත් ලං වෙනවා. හතරෙක් ප්‍රස්ථාරය. හරි. ඔන්න ඔය විදිහට තියෙනවා. ඔය හැම එකක්ම විශේෂ ලක්ෂණේ බිංදුව එක හරහා බිංදුව එක ලක්ෂය හරහා යනවා. හරි මේ ටික චුට්ටක් පැහැදිලි වැඳ ගන්න. පැහැදිලි වැඳ ගන්න. ඊට පස්සේ අපි මේකෙන් ගන්න පුළුවන් නිගමන වලට එමු. හරි. ඔය y සමාන 1x ශ්‍රිතයේ නියත ශ්‍රිතයක්. හැබැයි සම්මත ඒකක ශ්‍රිතය කියන්නේ එයා නෙමෙයි. y සමාන 1 කියන එකයි සම්මත ඒකක ශ්‍රිතය. හරි. එකක් වුණාට එයාට එකේ x තියෙන නිසා හරි මේක x තියෙන නිසා කියත් නෑ. හරි. මේ මට්ටමට එන්න. මේක පැහැදිලි වෙනදගමු. හරි ඔය මට්ටමට එන්න. හරි දරුවෝ ඔක ඇන්දට පස්සේ හරි මේකේ ප්‍රස්ථාරය දැක්කට පස්සේ හරි මිනිස්සු මෙන්න මේ ලක්ෂණය දැක්ක විශේෂ ලක්ෂණය මොකක්ද? එහි අගය හරි එහි අගය වැඩි වන විට ප්‍රස්ථාරය y අක්ෂය දෙසට නැඹුරු වෙනවා. y අක්ෂයේ දෙසට ලං y අක්ෂයේ දෙසට ලං වෙනවා. මේ පැත්තට එනවා a වැඩි වෙන විට. හරි. ඊළඟට දරුවෝ මිනිස්සු මොකද කරේ මේ හැම ප්‍රස්ථාරයක්ම බිංදුව එක ලක්ෂය හරහා යනවා කියලා දැක්කනේ. හරි ඒ කියන්නේ සාධාරණව හරි ඒ කියන්නේ ප්‍රකෘති සංඛ්‍යාවක් වුණාම හරි ඒ වල x ප්‍රස්ථාරේ බිංදුව එක හරහා යනවා. ඊට පස්සේ මොකද කට්ටිය කරේ? හරි දරුවෝ ඒගොල්ලෝ හොයලා බැලුවා මේ බිංදුව එක ලක්ෂ්‍ය විශේෂයි. බිංදුව එකේදී ඔය ප්‍රස්ථාරවල අනුක්‍රමණය හෙව්වා. හරි බිංදුව එකේදී ප්‍රස්ථාරවල අනුක්‍රමණය හෙව්වා. බිංදුව එකේදී ප්‍රස්ථාරවල අනුක්‍රමණය හෙව්වා. ඒ වල x ගත්තා. ඒ එකක් වුණාම අපේ මේ සමාන්තර සරල රේඛාව වුණා. ඒ කියන්නේ y සමානයි 1x ප්‍රස්ථාරය. ඕකේ අනුක්‍රමණය කියන්නේ x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණේ tan නගේ මෙයා සරල රේඛාවක්. දරුවෝ මේක x අක්ෂයට සමාන්තරයි බිංදුවයි හරි 180යි හරි කියන්න පුළුවන්. tan බිංදුව හරි 180 හරි දරුවෝ බිංදුවයි මේකේ අනුක්‍රමණය බිංදුව වුණා. ඊට පස්සේ ඒ දෙකට සමාන වුණොත් ඒගයාගේ දෙක වුණොත් දරුවෝ මේකේ අංශක 45ට වඩා අඩුයි. දැන් වක්‍රයක් හරි ඊළඟට ඒ කාලේ තිබ්බ ප්‍රශ්නයක් තමයි වක්‍රයක අනුක්‍රමණය හොයන්නේ කොහොමද කියලා. හරි වක්‍රයක අනුක්‍රමණය හොයන්නේ කොහොමද කියලා. දරුවෝ ඒතර වක්‍රයේ අනුක්‍රමණය කියලා ගත්තේ වක්‍රයේ හරි
මොකක් හරි ලක්ෂයකදී එන්නේ වක්‍රයේ මේ වක්‍රාකාර හැඩේ එන්නේ අනුක්‍රමණය වෙනස් වෙලා කියලා මිනිස්සුන්ට තියෙන වක්‍රයක අනුක්‍රමණය කියලා ගත්තේ මේ ලක්ෂයකදී. හරි මොකක් හරි ලක්ෂයේදී වක්‍රයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය. මෙතන දරුවෝ හරි ස්පර්ශ වෙන්න ස්පර්ශකය ඇන්දොත් ඒ දරුවෝ කෝණය මැන ගන්න පුළුවන් වුණා. මැනගෙන බැලුවම හරි මැනගෙන බැලුවම මේක 0.7ක් එකට අඩු වගයක් අංශක 45ට වඩා අඩු වගයක්. ඊට පස්සේ ඒ 3 වුණාම හරි ඒ 3 වුණොත් y සමානයි 3x ඔයකේ අනුක්‍රමණය ආවා අංශක 45ට වඩා වැඩි වුණා ඒ ස්පර්ශකයේ x අක්ෂය සමග සාධන කෝණේ මේක දරුවෝ ආවා 1.1කට ආසන්නව මං ආසන්නව කියලා දාන්නම් හරි හරියටම ඔයාගේ නෙමෙයි ආසන්නව 1.1 හරි ඔය මට්ටමට කරගමු ඒ හතරේදී ආසන්නව 1.4ක් වගේ කියලා කියනවා හරි මේක දැක්කම අනුක්‍රමණය 1 කියන්නේ විශේෂ දෙයක් ඇයි හරියට වංශක 45න් මෙයා යනවා හරියට වංශක 45 එකක් එතකොට අනුක්‍රමණය දෙකේදී ඒ සමානයි දෙකේදී අනුක්‍රමණය 1ට වඩා අඩුයි හරි ඒ සමානයි 3ේදී අනුක්‍රමණය 1ට වඩා වැඩි එතකොට මේකෙන් තේරුම් ගත්ත මෙන්න මේ දේ මොකක්ද හරි බිංදුව එකේදී අනුක්‍රමණය හරි අනුක්‍රමණය එකක් වූ හරි එකක් වන හරි සංඛ්‍යාවක් තියෙනවා හරි සංඛ්‍යාවක් තියෙනවා හරි කොහොමද අනුක්‍රමණය 1 වන y සමානයි ax හි a සඳහා ආගයක් ඇත හරි කොහොමද තියෙනවා එයා හැබැයි හරි එයා හැබැයි ඒ මේ ඇන්දේ ප්‍රකෘති සංඛ්‍යාවක්නේ මේක දරුවෝ තාත්වික සංඛ්‍යාවක් යා ප්‍රකෘති සංඛ්‍යාවක් නෙමෙයි හරි එතකොට මොකද වෙන්නේ මෙයා එය 2 හා 3 අතර පිහිටයි ප්‍රකෘති සංඛ්‍යාවක් නෙමෙයි තාත්වික සංඛ්‍යාවක් වෙනවා හරි මේ මට්ටමට එන්න මෙන්න මේ අතරේ තමයි හරි ලස්සන දේ දැක්කේ ඊළඟට දරුවෝ මෙන්න මේ සංඛ්‍යාවට හරි ඊ ලෙස අංකනය කරා මොකද කරේ එතකොට y සමානයි e වල x හරි y සමානයි e වල x ප්‍රකෘති හරි ඝාතීය ශ්‍රිතය ලෙස හැඳුන්වා හරි එතකොට ඝාතීය ශ්‍රිතේ එහෙම නැත්නම් මේක තමයි ඝාතීය ශ්‍රිතය කියලා අපි නම් කරන්නේ ඉතිරි හරි වඩා විශේෂණයෙන් කිව්වොත් ප්‍රකෘති ඝාතීය ශ්‍රිතය මෙයාගේ විශේෂත්වය මොකක්ද විශේෂත්වය හරි දරුවෝ y සමානයි e වල x හි හරි y සමානයි e වල x හි බිංදුව එකේදී හරි e වල x හි කියලා ගන්න e වල x හි ප්‍රස්ථාරයේ
ප්‍රස්ථාරයේ බිංදුව එකේදී අනුක්‍රමණ එකක් වෙනවා. එකක් වේ. හරි අනුක්‍රමණ එකක් වෙනවා. හරි එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ e කියන කෙනා 2යි 3යි අතර පිහිටන්නේ. මේක පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. හරි. e තාත්විකයි. හරි. e තාත්විකයි. මේකත් ඔකටම දෙන්න. e අනු. හරි. තාත්වික වඩා විශේෂණයෙන් කිව්වොත් මේක දරුවෝ අපරිමේයයි. අපරිමේය සංඛ්‍යාවක අපරිමේයයි කියලා පේනවා මේකේ ප්‍රසාරණය දැලුවම. හරි. ඊට අමතරව ගත්තොත් ඕගොල්ලන්ට අර මං කලින් කිව්ව හරි 1x 2x හරි 3x හරි සාධාරණව ගත්තොත් a වල x හරි මේ අදරෝ මම වෙනම මාතෘකාවක් වශයෙන් අවකලනය කිරීමේ වෙනම මාතෘකාවක් වශයෙන් කරනවා මොකක්ද කෘත්‍රිම ඝාතීය ශ්‍රිතය අවකලනය කිරීම හරි කෘත්‍රිම ඝාතීය ශ්‍රිතය අවකලනය කිරීම එනයින් හරි දර්ශකයේ x ඇතුළත් වන ශ්‍රිත අවකලනය කිරීම මේගොල්ලෝ කෘත්‍රිම ඝාතීය ශ්‍රිත මේගොල්ලොත් ඝාතීය ශ්‍රිත තමයි ඔය a වල x කියන කෙනාට දීලා තියෙනවා කෘත්‍රිම ඝාතීය ශ්‍රිතය කියලා හරි අපි වෙනම යාව කතා කරනවා තව ඉස්සරහදී හරි ඒගොල්ලෝ ඝාතීය ශ්‍රිත මේ a වල x අපි මෙහෙම ගමු කෘත්‍රිම ඝාතීය ශ්‍රිත ඉස්සරහට ආව වෙනවනේ යානු ඝාතීය ශ්‍රිත වේ හරි ඔය මට්ටමට ගමු හරි ඔන්න ඕකයි ඝාතීය ශ්‍රිතේ කතාව අපි බලමු මෙයාගේ ප්‍රසාරණය කොහොමද කියලා හරි මෙතනින් මූව අවකලනයේදී පාඩමේ අවකලනයේදී වැදගත් වෙන්නේ මෙහෙමයි අවකලනයේදී හරි දැන් මම මේ ඔයගොල්ලෝ ළමයෙක් හිතන්න ඕන විදිය කියන්න මම දැන් මේකේ තියරි එක දුන්නානේ මොකක්ද මොගේ අනුක්‍රමණය හරි x බිඳුවේදී මොගේ අනුක්‍රමණය 1යි හරි x බිඳුවේදී මොගේ අනුක්‍රමණය 1යි e වල x ගේ x බිඳුවේදී අනුක්‍රමණය 1යි හරි ඔන්න ඕකෙන් චුට්ටක් හිතන්න එනවා මොගේ හරි ව්‍යුත්පන්නය කොහොමද එන්න ඕනි කියලා හරි ව්‍යුත්පන්නය කොහොමද එන්න ඕනි කියලා හරි මම කිව්වේ හරි e වල x ගැන චුට්ටක් ඕගලන්ට වැදගත් e වල x ගේ x සමානයි බිඳුවේදී අනුක්‍රමණය 1යි මම ඔයගොල්ලන්ට පාඩම මුලදී කියලා දුන්නා අපි මේ අවකලනයේ පළමු ව්‍යුත්පන්නය කියන්නේ ශ්‍රිතයක හරි අනුක්‍රමණය සඳහා පොදු ප්‍රකාශනයක් ලැබෙන්නේ ශ්‍රිතයක අනුක්‍රමණය සඳහා පොදු ප්‍රකාශනයක් පළමු ව්‍යුත්පන්නයෙන් දැන් පළමු ව්‍යුත්පන්නය e වල x ගේ හරි අපි අංකණය කරොත් මේ විදිහට e වල x විශේෂ ඔන්න ව්‍යුත්පන්නය කරා මොකද වෙන්න ඕනි x සමානයි බිඳුවේදී දරුවෝ 1 එන්න නම් x දර්ශකයක් වශයෙන් තියෙන්න ඕනි මේක දරුවෝ නොවෙනස්ව තියෙන්න නම් මේ විදිහට මෙන්න ඕනි හරි e ගෑවෙන්නත් x දර්ශකයක් වශයෙන් තියෙනත් ওই විදිහටම එන්න ඕනි x දර්ශකයක් වශයෙන් තියෙන ඒ කියන්නේ e වල x අනුක්‍රමණය එකක් වෙනවා ඒක දරුවෝ තව පැහැදිලි කරන්න පුළුවන් ප්‍රමූල ධර්ම වලින් e වල x ගේ ප්‍රසාරණය පාවිච්චි කරලා මම මෙතන කිව්වා e වල x අපරිමේය සංඛ්‍යාවක් කියලා දරුවෝ e ආසන්නව සමාන වෙනවා 2.718ට එකක් ලියා ගමු. හරි. එන්න ඔය මට්ටමට. අපට ඊ වැදගත් වෙන දරුවෝ ප්‍රසාරණය මම යටින් දෙන්නම්. හරි. ඊළඟට හරි e වල x y සමානයි e වල x දර්ශක නීති පිළිපදිනවා හරි සියලු දර්ශක නීති පිළිපදී එනම් මේවා සුළු කරන්න આવොත්
මොන වගේද? හරි දර්ශක නීති මං ගන්නම් e වල x දාන හරි e වල x වතාවක් e වල y ලියන්න පුළුවන් e වල x ධන y කියලා e වල x බෙදීම e වල y ලියන්න පුළුවන් e වල x ඍණ y කියලා හරි x y ඕන තාත්තික පරිමේය සංඛ්‍යාවකදී හරි e වල හරි e වල x වල y වෙනි බලය e වල xy වෙනවා ඊට අමතරව දරුවෝ e වලත් අපි ඉගෙන ගත දේ x බිඳුවේදී මෙයා එකක් වෙනවා හරි ඔය දර්ශක නීති පිළිපදිනවා හරි ඔය මට්ටමට එන්න හරි දරුවෝ ඕගොල්ලෝ හරි ඔයගොල්ලන්ට e වල x ගේ ප්‍රස්ථාරය කියලා දෙන්න තියෙනවා e වල ඍණ x ගේ ප්‍රස්ථාරයත් කියලා දෙන්න තියෙනවා හරි ඔය දෙකම දරුවෝ එකපාරක් එකම ප්‍රශ්නේදී ඇහුවා විභාගයේ එකම ප්‍රශ්නේදී ඇහුවා ඇහුවේ අනුකලනයේදී අනුකලනයේ යෙදීමක් වශයෙන් වර්ගඵලය හොයන්නයි ඇහුවේ හරි ඒ නිසා ආයි ඇහුවොත් බොහෝ විට අහන්න ඉඩකඩ තියෙන්නේ e වල x එකක් නෙමෙයි e වල 2x e වල 3x ඔය වෙනස් වෙන විදි දන්නවද කියලා බලන්න. හරි. දැන් ඊ දර්ශක නීති පිළිපදිනවා ඒව නම් පොඩි කාලේ දැනුම. හරි. මම ගන්නම් හරි. e වල x ගේ ප්‍රස්ථාර චුට්ටක් ඕගලන්ට කියලා දෙන්න ගත්තොත් හරි e වල x ප්‍රස්ථාර ටික කියලා දෙන්නම් හරි බලන්න අපි දැනගත්තා e වල x කියන්නේ x සමානයි බිඳුවේදී y සමානයි 1 හරහා යන අනුක්‍රමණය හරියටම මේ ලක්ෂයේදී එකක් වෙන හරි ශ්‍රිතයක් තුරදරුවෝ මෙතනදී හරියටම 45 වෙනවා මෙයාගේ කෝණේ. හරි. මේ අතට යන්නේ y සමානයි e වල x. ඔන්න. හරි. ඕක දැනගත්තොත් ඕකෙන් ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන් ඔය e වල x ට ඉස්සරහින් ලකුණක් තිබ්බොත් නිකන් e වල 2 හරි e වල 2x හරි e වල 3x e වල 4x ඔය වගේ පූර්ණ සංඛ්‍යාවකින් වැඩිලා තිබ්බොත් මොකද වෙන්නේ මේ y සමානයි e වල x ගේ ප්‍රස්ථාරය දරුවෝ එන්න x අක්ෂයේ දෙසට ලං වෙනවා x අක්ෂයේ දෙසට ලං වෙනවා ඒක ඕගොල්ලන්ගේ දැනුමේ තියෙන්න ඕනි. e වල 2x හරි. අපි e වල 3x ඇඳලා ගත්තොත් ඒ හැම එකනම එක්කිනාට එක්කෙනේ පල්ලෙහාට යනවා මෙතනදී. නමුත් මෙහෙදී අගේ සමාන වෙනවා. එන්න මං ගන්න මේක πx කියලා ඔය වගේ. හරි. ලං වෙනවා මේට. ඔන්න ඔය වගේ එනවා. ඕක දරුවෝ ඔයගොල්ලන්ට හොයන්න පුළුවන්. ඕව ඇඳලා බලන්න පුළුවන්. හරි මම ඔයගොල්ලන්ට සමහර ඇප්ස් වගේක් කිව්වා ප්‍රස්ථාර හරියටම දෙනවා කියලා. ඔය ප්‍රස්ථාර සම්බන්ධ ගණනය කිරීම වලදී වේවා ලකුණු කිරීම වලදී වේවා හරි සුපිරියටම තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා දරුවෝ මේක හරි මම දන්නේ නැහැ. හරි
ඩෙස්මෝස් ග්‍රාෆ් කැල්කියුලේටර් එක ඩෙස්මෝස් කියලා සර්ච් කරලා යන්න ග්‍රාෆින් කැල්කියුලේටර් එකක් තියෙනවා. ඔන්න ඕකේ දරුවෝ සුපිරියට ඔයගලන්ට ඕන නම් ප්‍රස්ථාරයේ හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගෙන ගන්නත් පුළුවන්. Tamanට විවිධ ප්‍රස්ථාරයන් දැද්ද ඔගේ බලන්නත් පුළුවන්. එක වෙලාවකට 1 2 3ක් හරි දාලා. හැබැයි ප්‍රස්ථාර අදින්න ඕක පාවිච්චි කරන්න එපා. මොකද ඔකට හුරුනොත් වැඩි වෙනවා. Tamanට ප්‍රස්ථාරය නිකන් දන්න නොදන්න ශ්‍රිතයක ප්‍රස්ථාරය මොන වගේද කියලා බලන්න. මේක හොඳයි. දැන්ට තියෙන හොඳම එක මේක වෙන්න ඕනි දරුවෝ මම හිතන්නේ. හරි. මේ අතර යන්න යන දරුවෝ මේ x ගියාගේ a ගියාගේ වැඩි වෙනවා මෙහෙට. ඒ වගේම හරි ඕකේ ඕනනම් භාගයක් විතර වුණොත් භාගයක් විතර වුණොත් දරුවෝ මෙහින් උඩට ඇවිල්ලා හරි ඔන්න ඔය විදියට එනවා. මේ මෙතනදී පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. හරි. තව එකක් ඇඳලා පෙන්නොත් කඩීරි වලින් හරි මේ වගේ. හරි තාත්වික සංඛ්‍යාවකින් වැඩි වෙනකොට ප්‍රස්ථාරي මේ අතර ලං වෙනවා මේ මෙහාට ඇතර හැබැයි කොයි වෙලාවකත් ඍණේ එන්නේ නැහැ. හරි මේ මට්ටමට එන්න මම මේ y සමාන ඊවල x ප්‍රස්ථාර චුට්ටක් ඇඳලා පෙන්නුවේ. හරි. ඔය මට්ටමට එන්න. මේක ලස්සන එනවා නම් තව එකක් අඳින්නම් මේ හරින් විතර. හරි දරුවෝ මෙන්න මේ concept එක මතක තියාගන්න ප්‍රස්ථාරයේ කොහොමද ඊවල x ප්‍රස්ථාරයක හරහා යන අනුක්‍රමණ එකයි මෙතනදී. හරි මේ x වෙනුවට නියතයක් 2 3 4 තිබ්බොත් එන්න ප්‍රස්ථාරයේ y අක්ෂයේ දෙසට ලං වෙනවා. මේක y අක්ෂයෙන් ඈතට ලං වෙනවා. හරි මේ නියතයේ අගය හරි නියතයේ අගය එකට වඩා අඩු වෙනවා. හැබැයි බිඳුවට වඩා වැඩි. හරි. මේක දරුවෝ ස්පර්ශෝන්මුඛයක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ x බිඳුවේදී මෙයාගේ x අනන්තයේදී ඍණ අනන්තයේදී මේක බිඳුවක් වෙනවා වගේ. හරි. නමුත් තාම ස්පර්ශෝන්මුඛ මම කියලා දීලා නැහැ. මම නිසා ඒක පාවිච්චි කරන්නේ නැහැ. හරි. කොහොමද තියමු දැනට ඔය හැඩේ තියාගන්න. හරි දරුවෝ ඇඳලිවලා මැසේජ් එකක් දාන්න. ඊළඟට දරුවෝ අපි බලමු y සමානයි ඊවල ඍණ x ගේ ප්‍රස්ථාරය තියෙන්නේ කොහමද? හරි. බලන්න මේකෙත් x බිඳුව උනොත් y එක හරහා යනවා. එක හරහා යනවා. හරි. හැබැයි දරුවෝ වැදගත් දෙයක්. හරි ඊවල ඍණ x මට මේකේ දර්ශකේ ධන කරගන්න පුළුවන් කොහමද? ප්‍රතිබද්ධය සලකලා එක යට ඊවල x වෙනවා. මේක අනුව ඔයගලන්ට පේනවද? හරි දැන් ඊවල x කොහොමද ධනාගයක් කියලා දැක්කනේ. x ගේ ඕනගයකට ධනාගයක් කියලා කලින් ප්‍රස්ථාරේ දැක්කා. ඒ කියන්නේ y සමානයි ඊවල ඍණ x එකක් තිබ්බා කියලා මෙයාගේ කොයිම වෙලාවකවත් ඍණ වෙන්නේ නැහැ. හරි මෙයා කොයිම වෙලාවකවත් ඍණ වෙන්නේ නැහැ. හරි ඇයි ඒ? මෙන්න මේක නිසා. එයත් හරියටම අංශක 45ක කෝණයක් හදනවා එකේදී අංශක 45ක කෝණයක් හදනවා එකේදී දරුවෝ ඒක හරිනම් සම්මතයක් ලෙසින් ලකුණු කරන්න ඕනි මේ පැත්තේ. ඒක මම දන්නවා. නමුත් මේකේ ඇස්සේ තව ප්‍රස්ථාර දෙකක් අඳිද්දී ඔක නැත්තම් එක වෙන වදයක් වෙනවා. ඒක නිසා මම ඒක මෙහෙන් ලකුණු කරන්නම්. හරි. මේ ගත්තොත් ඊවල ඍණ x වෙනවා. ඊවල ඍණ x වෙනවා.
හරි. එතනදිත් දරුවෝ මේ ඊවල ඍණ 2x. හරි. ඊවල ඍණ 3x. ඊවල ඍණ 4x. ඔය වගේ ගත්තොත් ඔය ඍණ වුණාට හරි x එක්ක ගුණ වෙලා තියෙ x ගේ සංගුණකේ එකට වැඩි අගයක් වෙලා ඒක එන්න වැඩි වෙනකොට මොකද වෙන්නේ? ප්‍රස්ථාරය හරි මෙන්න මේ පැත්තෙන් y අක්ෂය දෙසට ලං කරනවා එන්න. හරි මෙහෙන් ලං කරනවා මේට. දැන් ගත්තොත් මෙයා ඊවල ඍණ 2x හඳින්න කිව්වොත් ওই විදියට එන්නේ. හරි. ඊවල ඍණ x එක තියලා. ඊවල ඍණ 3x හඳින්න කිව්වොත් මේක දරුවෝ තව ලං වෙනවා. ඒ වගේම තමයි ඔය ඍණ 3 පූර්ණ සංඛ්‍යානේ භාග සංඛ්‍යා තිබ්බොත් ඍණ ඒක ඊවල x ගෙන් පල්ලෙහා පිහිටන්නේ. හරි. ඒක ඊවල x ගෙන් පල්ලෙහෙන් පිහිටන්නේ. එයත් හැබැයි මේ එක හරහා යනවා. එක හරහා යනවා. කිව්වොත් ඊවල ඍණ x බෙදීම 2යි භාගේ. තව එකක් දෙකක් ඇනලා ගත්තොත් මේ ඊවල ඍණ x බෙදීම 3 වගේ සලකන්න පුළුවන්. එනේන ප්‍රස්ථාරය ඈත් වෙනවා y අක්ෂයෙන්. හරි. y අක්ෂයෙන් ඈත් වෙනවා. ගත්තොත් ඊවල ඍණ තව දශමකයක් මේක දශම 3.3 එනවා. x බෙදීම 10 වගේ කියලා එකක් සැලකුවොත් ওই විදියට එනවා. හරි මේවා ස්පර්ශෝන්මුඛ වෙනවා. නමුත් මම මෙතන අගේ දරුව පොඩක් පැහැදිලි ලොකු වෙලා ඇඳා. හරි ස්පර්ශෝන්මුඛයක් වෙනවා. ඒවා මොනවාද කියලා මම පස්සේ කියලා දෙන්නම් අවකලනයේදී මුලදී. හරි එහෙනම් ඔය මට්ටමට වැඩි ඉවර කරගන්න ඊවල x ගේ හරි සහ ඊවල ඍණ x ගේ ප්‍රස්ථාර මතක තියාගන්න වැදගත්ම දේ ඊවල ඍණ x කියලා ලකුණු කරාට මේක කවදාවත් ඍණ පැත්තට යන්නේ නැහැ. හරි ඍණ පැත්තට යන්නේ නැහැ. හරි ගන්නදරු. y සමානයි ඍණ ඊවල x වල ප්‍රස්ථාරයේ හරි y සමානයි ඊවල x ගේ ප්‍රස්ථාරයේ x අක්ෂය වටා තල දර්පණ ප්‍රතිබිම්බ වෙනවා. ඔක මතක තියාගන්න. හරි ඕන එකදී හරි ඉස්සරහට ඍණ ආවොත් මේ ඍණ නැති එක්කෙනාගේ තල දර්පණ ප්‍රතිබිම්බ එනවා. කොහෙද? හරියට මෙයාගේ හරි හැරු අක්ෂය වටා. මෙයා x අක්ෂය වටා මේ ගත්තොත් හරි තල දර්පණ ප්‍රතිබිම්බය ආවා කොහමද? හරි y සමානයි ඍණ ඊවල x ඍණ එක හරහා යන්න ඕනි. ඍණ එක හරහා යන්න ඕනි. හරි මෙතෙන්දී ඒ කියන්නේ y එකේදී හරි මේ ඕනම ප්‍රස්ථාරයක් ඡේදනය වෙනවා සහ මෙතෙන්දී මෙයාගේ අනුක්‍රමණය එකක් වෙනවා. ඊවල ඍණ x ගෙත් අනුක්‍රමණය එකක් වෙන්න ඕනේ. හරි මේ අතර කැපෙන නිසා හරි මේ ස්පර්ශයක් ඇඳොත් මේ අතටයි යන්නේ අපි කියන අනුක්‍රමණය ඍණ එකක් වෙනවා කියලා.
y සමානයි e වල x ගේ අනුක්‍රමණය ධන 1යි. හරි x සමානයි y සමානයි 1 දී x බිඳුවේදී හරි මේකේදී අනුක්‍රමණය ධන 1ක් වෙනවා. මෙතෙන්දී අනුක්‍රමණය ඍණ 1ක් වෙනවා. ඒ වගේම මෙතෙන්දිත් දරුවෝ මේ අගය වැඩි වෙන මොකද වෙන්නේ? මේක y අක්ෂයේ දෙසට ලං වෙනවා. හරි y අක්ෂයේ දෙසට ලං වෙනවා කලින් වගේම y අක්ෂයේ දෙසට ලං වෙනවා. උතන දරුවෝ තව ඍණ 10යි x එකක් આવොත් තව ලං වෙනවා. හරි. ඊට අමතරව මම අර එන්ද භාග සංඛ්‍යාවකට එකක් ඇන්දොත් හරිසියවත් භාග සංඛ්‍යාවක් තිබ්බොත් මේක මින් උඩට එනවා. e වල ඍණ e වල හරි x බෙදීම 2 භාගයයි x කියන එක. මෙයා ඍණ e වල ඍණ x බෙදීම 3 නැත්නම් 4 වගේ ඒ වගේ භාග සංඛ්‍යාවක් බයටත් වඩා අඩුවක් ගත්තොත් මේ හරි ওই විදිහට යනවා. මේ දෙක ඇත්තටම සාමාන්‍යයෙන් බැලුවොත් ලං වෙනවා එකට. ওই ගන්නට එන්න පුළුවන්. හරි. ওই මට්ටමට එන්න. අවසාන වශයෙන් ප්‍රස්ථාර වලට වැදගත් වෙන්න හරි මේ කොටසත් ලියන්න y සමානයි ඍණ e වල ඍණ x ගේ ප්‍රස්ථාරය එන්නේ y සමානයි e වල ඍණ x ගේ ප්‍රස්ථාරේ x අක්ෂය වටා තල දර්පණ ප්‍රතිබිම්බය x අක්ෂය වටා තල දර්පණ ප්‍රතිබිම්බය. හරි. y සමානයි e වල ඍණ x ප්‍රස්ථාරය මේ අතට ආවේ මතක ඇති ඔයගොල්ලන්ට. හරි. මේ අතට ආවේ. හරි. දැන් ඕකේ තල දර්පණ ප්‍රතිබිම්බ ගත්තොත් එනවා මේ අතට එන්න ඕන ඍණ එක හරහා යන්න ඕනි. හරි. ඍණ එක හරහා යන්න ඕනි. මෙන්න මේ ආකාරයට එනවා දරුවෝ. දල හැඩේ විතරයි වැදගත් වෙන්නේ ඔන්න මේ y සමානයි ඍණ e වල ඍණ x ගේ ප්‍රස්ථාරය. හරි උතනදිත් මේ මෙතන අගේට 2 3 එහෙම වෙද්දී එන්න y අක්ෂයේ දෙසට ඕක ලං වෙනවා. මෙතන ලියනම් මෙයා ඍණ 2x කියලා ගමු. හරි. ඉන්න ඔය මට්ටමට ඔය වගේම භාග සංඛ්‍යාවක් ආවොත් ඒකේ x අක්ෂයෙන් එන්නේ ඈත් වෙනවා. හරි. x අක්ෂයෙන් එන්නේ ඈත් වෙනවා. මේ කොළ පාටින් ඇදලා තියෙන එක ලියන්න පුළුවන් ඍණ x බෙදීම 2 මොනවා හරි භාග සංඛ්‍යාවක්. හරි. ඔය මට්ටමට දැනගත්තම ඇති.
ඊළඟට දරුවෝ අපි තවත් ඝාතීය ශ්‍රිතයේ ලක්ෂණ ගත්තොත් y = ex ඕකේ වසම ඒ කියන්නේ x ට ගන්න පුළුවන් අගයන් වෙනවා. හරි. D ඩොමේන් y මේක දරුවෝ ඍණ අනන්තයයි ධන අනන්තයයි අතර ඕනම අගයක් ගන්න පුළුවන්. පරාසය රේන්ජ් එක යාගේ හරි එන්නේ බිඳුවයි ධන අනන්තයයි අතර හැබැයි බිඳුව අයිති වෙන්නේ නැහැ. හරි ස්පර්ශෝන්මුඛයක් ඍණ අනන්තයේ තමයි බිඳුවට ආසන්න වෙන්නේ. හරි ඔය අගේ ගන්නවා. හරි ඊළඟට වැදගත්ම දේ රතු පෑනෙන්. හරි y = ex යනු. හරි ex යනු හරි පහත ශ්‍රේණියේ අපරිමිත පද ගණනක එකතුවයි. අපරිමිත පද ගණනක එකතුවයි. හරි කොහොමද evil x ප්‍රසාරණය කරන්නේ? හරි evil x එනවා දරුවෝ ඇත්තටම මම මේ විදිහට ලියන්නම්. x වල බිඳුව බෙදීම ක්‍රමාරෝපිත බිඳුව මේක තව ටික කාලෙකින් අහු වෙනවා. හරි x වල පළවෙනි බලය බෙදීම එකේ ක්‍රමාරෝපිතය. x වල දෙවෙනි බලය බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය. x වල තුන්වෙනි බලය බෙදීම තුනේ ක්‍රමාරෝපිතය. x වල හතර හරි ඔන්න ඔය විදිහට ගිහිල්ලා අපි මේ විදිහට ගමු. x වල n වෙනි බලය බෙදීම ක්‍රමාරෝපිතයෙන් මේ n කියන්නේ ධන නිකිලයක්. ඒතර පද අපරිමිත ගන්නක් තියෙනවා තව යන්න ඕනි මේට. හරි. n කියන්නේ ධන නිකිලයක්. හරි. ඒතර ඕකේ ක්‍රමාරෝපිතයෙන් කියන්නේ හරි ක්‍රමාරෝපිතයෙන් කියන්නේ n වල ඉඳන් හරි එක දක්වා නිකිල අවරෝහණය වෙන විදියට ගුණිතේ. ක්‍රමාරෝපිත එක කියන්නේ එක වැඩි කිරීම එකයි. හරි කියන්නේ එකමයි. ක්‍රමාරෝපිත දෙක කියන්නේ දෙකේ ඉඳලා නිකිල අඩු වෙනවා දෙකට එකක් අඩු වුණාම එකයි. ඔය දක්වා ගුණිතේ. ක්‍රමාරෝපිත 3 හරි ලියන්න පුළුවන්. 3 වැඩි කිරීම දෙක වැඩි කිරීම එකයි ওই විදියට. හරි ඔය කැලේ දරුවෝ තව ඉස්සරහට අහු වෙනවා. හරි අපිට දැනට මේ ප්‍රසාරණය විතරයි වැදගත් වෙන්නේ. හරි ඔය මට්ටමට ගන්න. ඔය මට්ටමට ගන්න. මේ ක්‍රමාරෝපිත තියෙන්නේ. හරි. මම දැනට ඔයගොල්ලන්ගේ දැනුමට ලියන්නම්. ක්‍රමාරෝපිත n කියන්නේ n නිකිලයක්. හරි n වලින් ඉඳන් ಗುಣ වෙනවා නිකිල අඩු වෙවි n ඍණ 1 n ඍණ 2න් ඕමෝම ගුණ වෙලා ඇවිල්ලා අවසානයේ දරුවෝ හරි 3 2 1 දක්වා ඕක එන්න ඕනි. 1 දක්වා ගුණිතේ. හරි එන්න ඔය මට්ටමට. හරි දරුවෝ වසම මේ කියන්නේ දින අනන්තයේ ඉඳන් ධන අනන්තය දක්වා ඕනම තාත්වික සංඛ්‍යාවක් මේකේ තියෙන සරලව මෙහෙම ලියන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මේ ඩබල් ලයින් R වලින් පෙන්නන්න පුළුවන් සරලව.
දැන් දරුවෝ අපි බලමු මේ ප්‍රසාරණය පාවිච්චි කරලා ඊට අගයක් හොයන්න. හරි ඊ කියන්නේ මොකක්ද කියලා. බලන්න මේ ඊ වල x ගේ ප්‍රසාරණය. එතකොට ඊ කියන්නේ ඊ වල පළවෙනි බලය කියලා සැලකුවොත් මෙතෙන්ට එක එන නම් දරුවෝ මම ආදේශ කරන්න වෙනවා. හරි x සමානයි 1. x සමානයි 1. එතකොට බලමු අපි මොකක්ද වෙන්නේ කියලා. එතකොට දරුවෝ x 1 වුණොත් මේක ඊ වල පළවෙනි බලය වෙනවා. එකේ බිඳුවෙනි බලය බෙදීම ක්‍රමාරෝපිත බිඳුව. එකේ පළවෙනි බලය බෙදීම ක්‍රමාරෝපිත 1. එකේ වර්ගය බෙදීම ක්‍රමාරෝපිත 2. එකේ ඝනය බෙදීම ක්‍රමාරෝපිත 3. ඕම යනවා දරුවෝ. එකේ n වෙනි බලය බෙදීම ක්‍රමාරෝපිත n ධන තව පද පීලියක් තියෙනවා. දරුවෝ මේ ක්‍රමාරෝපිත අංකනයේදී ක්‍රමාරෝපිත බිඳුව 1යි කියලා අර්ථ දක්වනවා. ක්‍රමාරෝපිත බිඳුව ඒකට සමානයි කියලා අර්ථ දක්වලා තියෙනවා. හරි. ඒක එහෙම තමයි. හරි. මොකද ඔය ක්‍රමාරෝපිත හා සම්බන්ධ ප්‍රමේයයන් එනවා ඔයගොල්ලන්ට NCR NPR තව ඉස්සරහට. එතනදී දරුවෝ ඒවා පැවතෙන්න නම් මේ ක්‍රමාරෝපිත බිඳුව එක වෙන්න ඕනි. හරි. ඒතකොට ක්‍රමාරෝපිත බිඳුව එක වුණොත් බලන්න මේ ඊ වල අගේනවා. හරි එකේ ඕනම බලයක් 1යි. එකේ ඕනම බලයක් 1යි. එතකොට දරුවෝ මේ ඔක්කොම ධන දෙකේ දර්ශකේ තියෙන්නේ ලවය 1 වෙනවා මේ ඔක්කොගෙම. හරය 1 ධන 1 බෙදීම ක්‍රමාරෝපිත 1යි. එකේ වර්ගය 1යි ක්‍රමාරෝපිත බෙද කියන්නේ 2යි. ක්‍රමාරෝපිත 2 උනේ කොහමද? 2 වැඩි කිරීම 1. ක්‍රමාරෝපිත 2 කියන්නේ 2 වැඩි කිරීම 1. එකේ ඝනය 1යි ක්‍රමාරෝපිත 3 6ක් වෙනවා. කොහොමද ක්‍රමාරෝපිත 3 6 උනේ? ක්‍රමාරෝපිත 3 කියන්නේ 3 වැඩි කිරීම ඊට එකක් අඩු එක ඊට එකක් අඩු එක 6යි. ඕම එනවා දරුවෝ ක්‍රමාරෝපිත 4 ලිව්වොත් එක බෙදීම 24ක් වෙනවා. හරි ওই විදිහට යනවා. දැන් ඔයාලට පේනවද? මෙතනින් උත්තරේ එකක් වෙනවා. මෙයාගෙන් උත්තරේ එකක් වෙනවා. මේක 0.5ක් වෙනවා. මෙයා ගත්තොත් 0.1යි හරි 6 සමාවාර්ත වෙනවා. හරි මේ කොටස ගත්තොත් හරි බිඳුවයි රයිට් නෑ. හරි 100ට 4යි 0.04යි 4ක් ඉතුරු එකක් ඒ වගේ ආසන්න සමාන නොවේ ටික එකතු වුණාම බලන්න දරුවෝ මේ e කියන එක කොහොමත් පේනවා 2.5ට වඩා වැඩි අගයක්. හරි වැඩි අගයක් දරුවෝ උතනින් අපි e ගන්නවා ආසන්නව සමාන වෙනවා 2.7යි 1යි 3ට මේ අපරිමිත ශ්‍රේණියේ පද ගන්නට. හරි. හරි. e වල x දරුවෝ මේ ප්‍රසාරණය ඔයගොල්ලන්ට කියලා දෙන්න තිබ්බට මේක හරි අනුක්‍රමණයට අපරිමිත සීමාවක්. හරි අபிසාරී අනුක්‍රමණයක් ඇස්වෙන් ලියන්න පුළුවන්. අபிසාරී ශ්‍රේණියක් ඇස්වෙන් ලියන්න පුළුවන් සීමාව පාවිච්චි කරලා. නමුත් ඒක මේ කියලා දෙන්න නැති නිසා අපි ඒක කරන්නේ නැහැ. ඒ වගේම ඕගොල්ලන්ට ප්‍රමූල ධර්ම පාවිච්චි කරලා මේක පෙන්වන්න උපු කරන්න නැහැ. හරි නමුත් අපෝහණය තියෙනවා. අපෝහණයක් තියෙනවා. හරි. අපි කොහොමද බලමු ඒක කරන්නේ මේ මට්ටමට එන්න. හරි. ඒක නෑ ඒක නිසා මම දරුවෝ හරි ඔග ප්‍රසාරණයේ සීමාව ඇස්වලින් කියලා දෙන්න යන්නේ නැහැ. හරි ප්‍රසාරණයේ සීමාව ඇස්වලින් කියලා දෙන්න යන්නේ නැහැ. සිලබස් ගේජින් ගයිඩ් එකේ දරුවෝ මේක මේක ඊවල පළමු ව්‍යුත්පන්නය ප්‍රබල ධර්ම වලින් අරගන්න කියලා නැහැ. නමුත් හරි අපි අරගමු. අපි ඒක අපෝහණය කරමු. හරි මේ මට්ටමට එන්න. තව දරුවෝ ඊවල x සම්බන්ධ ප්‍රමේයන් ඔයගොල්ලෝ දැනගන්න තියෙන්නේ ඔය x ගේ අපරිමිත අගයන් වලදී මොකද වෙන්නේ කියලා. හරි. x වල අපරිමිත අගයන් වලදී බැලුවොත් මම ගත්තොත් x ගේ ධන අපරිමිත අගයකදී ඊවල x රුමයා අපරිමිත අගයක් වෙනවා ධන අපරිමිත අගයක්. හරි ධන අපරිමිත අගයක්. ඒ වගේම x ගේ ධන අපරිමිත අගයකදී ඊවල ඍණ x බැලුවොත් එයා දරුවෝ බිඳුවක් වෙනවා.
එයා බිඳුවක් එනවා. මේක ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ දෙක සිලබස් එකේ තියෙනවා. හරි. මේක වෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න පුළුවන් අර ප්‍රසාරණය ඇසුරෙන්. ප්‍රසාරණය ඇසුරෙන් හරි x තියෙන තැන් වලට ආදේශ කරන දරුවෝ අපරිමිත අගයන් වල බල එනවා. ඒකෙන් පේනවා e වල x කොහොමත් අපරිමිතයි කියන එක තේරෙනවා. මෙතනදී මේ e වල ඍණ x කොහොමද බලමු බිඳුව වෙන්නේ. හරි e වල x ගේ ප්‍රසාරණය දන්නවනේ. ඒකට අපි e වල ඍණ x එන්නේ x වෙනුවට ඍණ x ආදේශ කළොත් e වල ඍණ x එනවා. ඍණ x වල බිඳුයිනි බලේ බෙදීම ක්‍රමාරෝපිත බිඳුව දාන ඍණ x වල පළවෙනි බලේ බෙදීම ක්‍රමාරෝපිත 1 දාන ඍණ x වල දෙවෙනි බලේ බෙදීම ක්‍රමාරෝපිත 2 දාන ඍණ x වල තුන්වෙනි බලය බෙදීම ක්‍රමාරෝපිත 3 දාන ඔය විදිහට යනවා. හරි. ඔය අතට හිතනවට වඩා මේක ලේසි දරුවෝ e වල ඍණ x නේ. අපි සරලව හිතමු. හරි. කොහොමද e වල ඍණ x අපරිමිත අගයක් වෙන්නේ? මේ අපරිමිත අගයක් වෙන එක තේරෙනවා ඔයගොල්ලන්ට x අපරිමිත සංඛ්‍යාවක් කරොත් හරි. මේක එනවනේ දරුවෝ e වල x කියන්නේ 1 දාන x බෙදීම ක්‍රමාරෝපිත 1 දාන x වර්ග බෙදීම ක්‍රමාරෝපිත හරි 2 දාන ওই විදිහට x අපරිමිත අගයක් ආදේශ කරොත් මේ අගයන් අපරිමිත වෙනවා ඒක තේරෙනවා. හරි. දැන් e වල ඍණ x බලන්න මම ලියන්න පුළුවන්. e වල ඍණ x දර්ශක නීති පිළිපදින නිසා ඒකයට e වල x. හරි එතකොට බලන්න මම දෙපැත්තෙම x අපරිමිත අගයකදී සීමාව සැලකුවොත් බලන්දරු එකේ හරි සීමාව 1යි මේක නියතයක්. ඒක නිසා මෙයාගේ සීමාව අපරිමිත අගයක් වෙනවා. මේක දරුවෝ බිඳුවක් වෙනවා. හරි. හරි මේ ඍණ x ගේ වල ඍණ x ගේ x ගේ අපරිමිත අගයකදී කොහොමද යා බිඳුව වෙන හැටි ඔය පැහැදිලි කරේ. හරි දරුවෝ ඔයගොල්ලෝ e වල x ඝාතීය ශ්‍රිතය ප්‍රකෘති ඝාතීය ශ්‍රිතය ගැන දැනගන්න ඕනි ඔච්චරයි. දැනගන්න ඕනි ඔච්චරයි. ඊට පස්සේ අපි බලමු මෙයාගේ පළමු ව්‍යුත්පන්නය කොහොමද එන්නේ කියලා. හරි. හරි. ඔය මට්ටමට ඉවර කරන්න දරුවෝ. ඔය මට්ටමට ඉවර කරගන්න.